සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පිණ්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. පළාත් අතර සංචරණ සීමා හෙටින් අවසන්. හෙට පාන්දර 4 සිට අන්තර් පළාත් සීමාවන් ඉවත් කරනවා. පොදු ප්‍රවාහන සේවා අනිද්දා සිට යළිත් යථා තත්ත්වයට. දිවයිනේ සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ලබන මාස 8 වනදා සිට ආරම්භ කිරීමට පියවර. වරාය ඉන්ධන තැපැල් ප්‍රවාහනය ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්. අධික වර්ෂාපතනය හේතුවෙන් මධ්‍යම කඳුකරයට දැඩි බලපෑම්. ගෝලීය කොවිඩ් මරණ ගණන මිලියන 5 ඉක්මවයි. ඊයේ දිනයේ මධ්‍යම කඳුකරයට ඇදහැළුණු අධික වැසි හේතුවෙන් ප්‍රදේශ රැසක පහත් වීම ජලයෙන් යට වී තිබෙනවා. අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි තවදුරටත් අපේක්ෂිත බවයි. දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පැවතීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වැසිබර කාලගුණය ඉදිරියටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්. එහිදී ඇතැම් විට බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසිද අපේක්ෂිතයි. මේ අතර ඊයේ දිනේ මධ්‍යම කඳුකරයට ඇදහැළුණු අධික වැසි හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බදුළු ඔය පිටාර ගැලීම හේතුවෙන් ඇති වූ සැඩ පහරට හසුව එම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ. බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට සහ බදුල්ල ජලාප වාහන මණ්ඩලයට බදුළු ඔය පිටාර ගැලීම හේතුවෙන් ඒ වයේ නවතා තිබූ වාහන ඇතුළු දේපළවලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය හාලියල ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට තමයි මේ අධික වර්ෂාපතනය ඇති වුණේ. බදුළු ඔය ජල මට්ටම අඩි 10කට ආසන්න ප්‍රමාණයකට ඉහළ ගියා. ඒ නිසා බදුළු ඔය ආසන්නෙන් තිබිච්ච ගොඩනැගිලි වලට සෑහෙන හානි සිද්ධ වෙලා තියෙනවා. ආසන්න වශයෙන් 200කට ආසන්න පවුල් ප්‍රමාණයකට ආසන්න වශයෙන් බලපෑම එකතු වෙලා තියෙනවා. එසේම ඉහළ කොත්මලේ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු 3ක් විවෘත කිරීමට පියවර ගනු ලැබුවා. කෙසේ වෙතත් ඉන් වාන්දොරටු 2ක් මෙවන විට වසා දමා ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ. ලක්ෂපාන ජලාශයේද වාන්දොරටු 3ක් විවෘත කර තිබෙනවා. නුවර එළිය සහ කදපොළ ප්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග නුවර එළිය හාවා එළිය නුවර එළිය නගරයේ පහත් බිම් රැසක් සහ නිවාස රැසක්ද ජලයෙන් යට වී තිබෙනවා. තවද නුවර එළිය නගරයේ සහ හාවා එළිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය හරහා වැසි ජලය ගලා බැසීම හේතුවෙන් රථවාහන ගමනාගමනයටද බාධා ඇති වුණා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසල්ගම ඔය පිටාර ගලා ඇති බව නුවර එළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා පවසනවා. කෙසල්ගම ඔය පිටාර ගැලීමත් සමග භගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් හරහා පිහිටා ඇති වතු මාර්ග කිහිපයක්ද ජලයෙන් යට වී ඇති බවයි සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ඉදිරියේදීත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බැවින් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දෙන්නේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව ලබන මාස 16 වනදා සිට දිවයින පුරා උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර හිමිවන බවයි එමකින් දැනුම් දී ඇත්තේ. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ලබන මාස 8 වනදා සිට දිවයිනේ සියලුම පාසල්වල 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කරන බවයි. මාස කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වූ පළාත් අතර සංචරණ සීමා හෙට දින අලුයම 4ට අවසන් කිරීමටයි නියමිත වැත්තේ. හෙට පාන්දර 4 සිට අන්තර් පළාත් සීමාවන් ඉවත් කරනවා. මෙම අන්තර් පළාත් සීමාවන් ඉවත් කරන්නේ ඇත්තටම මේ ගමනාගමන ශාස්ත්‍රයේත් අනිකුත් ශාස්ත්‍රවලත් ගොඩක් දෙනෙක් නියැලෙමින් සිටිනවා. ඒ වගේම මේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා එහාට මෙහාට යන්න තමයි මේක අපි ඉවත් කරලා මේ අවස්ථාව ලබා දෙන්නේ. නමුත් මෙය විනෝද චාරිකා යන්නවත් නැත්නම් වෙන අනිකුත් ගමන් බිමන් යන්නවත් විවෘත කරලා දීමක් නෙවෙයි. ඒත් සමග අනිද්දා සිට පළාත් අතර බස් රථ මෙන්ම දුම්රිය ධාවනයේද සිදු කිරීමට නියමිතයි. ලැබෙන සඳුදා දින දුම්රිය ගමන් වාර 152ක් පමණ ධාවනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව පළාත් සහ අන්තර් පළාත් දුම්රිය එදින ධාවනය වෙනවා. එමෙන්ම දුම්රිය මගින් සඳහා පනවා තිබූ සීමා ඉවත් කර ඇති බැවින් සියලුම දෙනාට දුම්රිය ධාවන කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. මම දුම්රිය මගින්ගෙන ඉල්ලා සිටිනවා රජය මගින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දුම්රිය ගමන් කරන ලෙස ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර 50ක් පමණද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 66ක් පමණද ධාවනය වෙනවා. ඊට අමතරව කැලණිවැලි මාර්ගයේ දුම්රිය 17ක් ධාවනය වෙනවා. පුත්තලම් මාර්ගයේ තවත් දුම්රිය 16ක්. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ උපකාරක පන්ති ආරම්භ කිරීමටද මේ වන විට අවසර ලබා දී ඇති බවයි. අපි දැනට තීරණය කරලා තියෙන්නේ නොවැම්බර් 16 වෙනිදාගෙන් පසුව උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අවසරය ලබා දෙන්න. උපකාරක පන්ති අපි ආරම්භ කිරීම සඳහා අවස්ථාව ලබා දීලා තියෙන්නේ දැනට උපකාරක පන්තියේ තියෙන ආසන සංඛ්‍යාවෙන් 50%කට පමණයි. මේ අතර ඊයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 556ක් වාර්තා වුණා. ඒ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,39,416ක් දක්වා ඉහළ නංවමින් එමෙන්ම තවත් කොවිඩ් මරණ 10ක් ඊයේ මෙරටින් වාර්තා වූ අතර එම සංඛ්‍යාව දැක්වුණේ මාස 6කට ආසන්න කාලයකට පසු මෙරට වාර්තා වූ අඩුම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙසයි. ඒත් සමග මේ වන විට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,706ක් ලෙසයි. මේ අතර මේ දිනවල අනුරාධපුර නගරයට ජනතාවගේ පැමිණීමක් බහුලව තිබෙන බැවින් එම ප්‍රදේශවල කොවිඩ් වසංගතය උග්‍ර වී තිබෙන බව වසංගත රෝග විද්‍යාඥ රත්නායක මහතා පවසනවා. අඩු වෙලා තිබුණු කොරෝනා වසංගතේ නැවත උග්‍ර වෙන මට්ටමක් අපට පැනුම් කරන 60 70 වගේ ආගයක තිබුණේ. නමුත් දැන් ඒකේ දෙගුණයකට ඉක්මවලා ගිහින් තියෙනවා. 150 170 වගේ ප්‍රමාණ වලින් දැන්ට වාර්තා වෙනවා. ඒ නිසා අපි මේ සඳහා දැඩි අවධානයක් යොමු කරන්න ඕන කාලයක් එළඹිලා තියෙනවා කියලා තමයි. අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ප්‍රාථමික විදුහල් කීපයකම ළමයින් කොරෝනා ආසාදනයට ගොදුරු වෙලා තිබෙනවා. ඒ වගේම ගුරු බෞතුන් කීප දෙනෙකුත් මේ කොරෝනා ආසාදනයට මේ දවස් 5 ඇතුළත ගොදුරු වෙලා තිබෙනවා. ඒ නිසා ඔවුන් අපි ගෘහස්ත නිරෝධානයට යොමු කරලා තියෙනවා. මේ අතර දිවයින පුරා සිදුවන කොවිඩ් එන්නත් කරන කටයුතු යටතේ ලබන මාස පළමු වනදා සිට මෙරට පුද්ගලයින්ට කොවිඩ් 3 වන එන්නත් මාත්‍රාවක් ලබා දීමට සූදානම් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ. සෞඛ්‍ය සේවයේ නියැලනයටත් ඒ වගේම අනිකුත් ෆ්‍රන්ට්ලයින් සර්විසස් වල යුද හමුදාව සහ ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් ඒ වගේම ගුවන් තොටුපළ වරාය ඒ වගේම සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සිටින අයටත් බූස්ටර් ඩෝස් එක ලබා දීම පළවෙනිදා සිට අපි ආරම්භ කරනවා. බූස්ටර් ඩෝස් එක දෙන්නේ ෆයිසර් වැක්සින් එක මාත්‍රාවයි ලබා දෙන්නේ. ඒ ලබා දෙන්නේ තමන්ගේ දෙවන මාත්‍රාව අරගෙන මාස 6කට පසුවයි. මේ අතර දිවයින පුරා සිදු වූ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ తాවකාලිකව වසා දැමුණු මෙරට පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි පසුගිය දිනවලදී ආරම්භ වුණා. ඒ අනුව යටතේ මෙරට පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණිද ආරම්භ කිරීම පිළිබඳව ඊයේ රැස් වූ කොවිඩ් කමිටුවේදී අවධානය යොමු වුණා. ඒත් සමග අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන ඇත්තේ දිවයිනේ සියලුම පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු නොවැම්බර් මාස 8 වනදා දින සිට යලි ආරම්භ කිරීමටයි. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතිය අවසානයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයන් එකඟ වී තිබෙන නිසා රටේ සියලු පාසල්වල විභාග පන්ති සියල්ල විවෘත කිරීමෙන් තවත් පියවරක් ඉදිරියට තබන්න පාසල් විවෘත කිරීමට. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 13,229ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,12,481ක් ලෙසයි.
කොවිඩ් වසංගත තත්ත්වය මත වසා දැමුණු පාසල් මේ වන විට අධීර කිහිපයක් යටතේ යළි ආරම්භ වෙමින් පවතිනවා. කෙසේ වෙතත් පාසල් වසා දැමීම හේතුවෙන් දැඩි ලෙස බලපෑම් සිදු ඇති දරුවන්ගේ අධ්‍යාපනය සහ යහපත් මානසික සෞඛ්‍ය යළි ඇති කරලීමේ අරමුණින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මාර්ගගත වැඩමුළුවක් ආරම්භ කර ඇති අතර එහි දෙවන අධීර ඊයේ පැවැත්වුණා. පසුගිය වසර එකහමාරක පමණ කාලය තුළ මෙරට අධ්‍යාපන පද්ධතිය දැඩි අභියෝගයකට ලක් වූයේ තිවෙනේ පැතිරගිය කොවිඩ් වසංගතය හේතුවෙන්. එම කාල වකවානුව අතරතුර වරින් වර අධීර යටතේ පාසල් අවස්ථා කීපයකදී යළි ආරම්භ කිරීමට කටයුතු කළත් වැඩි කාලයක් මෙරට සීලු පාසල් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන්ට සිදු වුණා. මේ හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට මෙන්ම දරුවන්ගේ මානසික තත්ත්වයන් පවා දැඩි පරිවර්තනයකට ලක්ව ඇති බව මනෝවෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. මෙම තත්ත්වය තුළ දරුවන් විද්‍යුත් තිර වෙත ඇබ්බැහිවීම මෙම කාල පරාසය තුළ දෙමව්පියන් මුහුණදී ඇති වඩාත් ගැටලුකාරී තත්ත්වයක් වී ඇති අතර දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය මත දරුවන් මෙම තත්ත්වයෙන් මුදවා ගැනීම තවදුරටත් අභියෝගයක් වී අවසන්. අපිට අද කාලේ විද්‍යුත් තිර නැතුව ළමයින්ව ජීවත් කරවන්න බෑ. ඒක අධ්‍යාපනයට වෙනත් ගොඩක් දේවල් වලට වැදගත් වෙනවා. එතකොට විද්‍යුත් තිර වලට ඇබ්බැහිවීම වැඩි වෙන්නේ මෙන්න මේ සාධක තියෙන දරුවෝ. පළවෙනි එක උපතින්ම හෝ පරිසරයෙන් ආවේගශීලී පෞරුෂත්ව ලක්ෂණ ඇති වෙච්ච දරුවෝ. ඉක්මනට තරහ යනවා, ඉවසීම අඩුයි, ඉක්මනට දෙයකට ඇලෙන්න අවස්ථාව වැඩි. දෙක, ගෙදරදී සීමා මායිම් නොපන්වන දෙමාපිය විලාසයක් තියෙන ගෙදරක්. තුන්වෙනි එක තමයි හිතට කම්මැලිකමක් අසහනයක් දැනුණාම මනෝ ඔරොත්තු දීමේ හැකියාව කියලා දීලා නැති දරුවෙක්. මෙන්න මේ සාධක තුන ඔබට වෙනස් කරන්න පුළුවන් නම් විද්‍යුත් තිර භාවිතා කරත් වගකීමෙන් නිසි පරිදි භාවිතා කරන දරුවෙක් ඔබට ගෙදරදී එයාට ආදර්ශයක් වෙන්න පුළුවන්. අද දවසේ විද්‍යුත් තිර සමග දරුවන් ජීවත් වෙනකොට ඔබ දරුවන්ගේ ආවේගශීලී ස්වභාවය කලින් අඳුරගෙන ඒක මැඩලීම සඳහා හැඟීම් පිළිබඳ අවබෝධය කතන්දර වලින්, පොත් මගින් නැත්නම් උදාහරණ මගින් ලබා දෙන්න. දෙවෙනියට ඔබ සීමාමායිම් පනවන්නේ නැති දෙමව්පියෙක් නම් ඔබ සහකරු හෝ සහකාරිය සමග කතා කරලා සීමාමායිම් ඇති නිවසක් ගොඩනගන්න. තුන්වෙනි එක තමයි දරුවන්ට කම්මැලි හිතුනහම තරහ හිතුනහම විද්‍යුත් තිර නැත්නම් අධික කැලරි තියෙන ආහාර ගැනීමෙන් වැළකීලා මනෝ ඔරොත්තු දීමේ හැකියාව ඒගොල්ලන්ට කියලා දෙන්න. කොවිඩ් වසංගතයෙන් ලෝපුරා මිය ගිය සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා ගොස් තිබෙනවා. ගෝලීයව වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 50 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 50,0471ක් ලෙසයි. ඒ ගත උදිනේදී ලෝපුරා වාර්තා වූ නව කොවිඩ් මරණ 7613ත් සමගයි. එමෙන්ම මේ වන විට ලෝපුරා වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 24,67,58,782ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගත උදිනේ වාර්තා වූ ආසාදිතයන් 4,69,842 දෙනාත් සමගයි. ඊට අමතරව 20,55,53,366ක් සුවේ ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම දෛනිකව වැඩිම මරණ වාර්තා වූ ඇමරිකාව අභිබවමින් පසුගිය දින කිහිපයේදී රුසියාවෙන් ලොව වැඩිම කොවිඩ් මරණ සහ ආසාදිතයන් වාර්තා වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් තවමත් ලොව වැඩිම කොවිඩ් මරණ සහ ආසාදිතයන් වාර්තා වන රටවල් අතර ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය යන රටවල් පසුවන බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. මේ අතර සිඩ්නි සහ මෙල්බර්න් යන ඔස්ට්‍රේලියාවේ විශාලතම නගර ඇතුළු එරට නැගෙනහිර වෙරළාසන්න කලාපේ මිලියන සංඛ්‍යාත ජනතාවට මාස 18කට පසු හෙට සිට රටින් නික්මීමට අවසර හිමිවනවා. කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් එහි වැසියන්ට සංචාර තහනමක් ක්‍රියාත්මක වන්නේ පසුගිය වසරේ මාර්තු මාසයේ සිටයි. දැඩි සීමාවන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව කොවිඩ් වසංගතය බොහෝ දුරට පාලනය කළ රටක් ලෙසයි සැලකෙන්නේ. මේ වන විට රටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1708ක් වන අතර වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,67,790ක්. මේ අතර දකුණු කොරියාවට පනවා තිබූ දැඩි සංචරණ සීමා එළඹෙන සඳුදා සිට ඉවත් කිරීමට නියමිත බව එරට රජය පවසනවා. සංචරණ සීමා ඉවත් කිරීමේ පළමු අදියර යටතේ අවන්හල් කායවර්ධන ස්ථාන වෙළඳසල් ඇතුළු ස්ථාන කිහිපයක් විවෘත කිරීමට නියමිත බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව එම ස්ථානවලට ඇතුල්වීමේදී පූර්ණ එන්නත්කරණයට ලක් වූ බවට වන එන්නත් කාඩ් පත අනිවාර්ය කිරීමටද එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ජන ජීවිතයට අත්‍යවශ්‍ය වී ඇති සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වරාය ඉන්දන තැපැල් ප්‍රවාහන සහ රජය බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමිනුයි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවරගෙන ඇත්තේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ දිනේ නිකුත් කළ එම නිවේදනයට අනුව ජනජීවිතයට අත්‍යවශ්‍ය අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම එහි අරමුණයි. ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් කොවිඩ් නිවාරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්හි සඳහන් වන කරුණුද සැලකිල්ලට ගෙන තිබෙනවා. ඒ අනුව එම සේවාවන්ට අදාළ රාජ්‍ය සංස්ථා, රජය දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන සහ රාජ්‍ය බැංකු ආදිය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇති. වරාය අධිකාරියට අදාළ සේවාවන් සහ නැව්වලින් ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය, ගොඩබෑම, අදාළ සියලු සේවාවන්, පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම් හා බෙදා හැරීමේ කටයුතු, දුම්රිය භාණ්ඩ ප්‍රවාහන කටයුතු සහ ගමනාගමන මණ්ඩලය මගින් සිදු කරන පොදු ප්‍රවාහන සේවාවන්ද මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන්ට ඇතුළත් කර තිබෙනවා. මෙරට බෝ නොවන රෝගාශ්‍රිතව සිදුවන මරණවලින් 34% ආඝාත රෝගයේ හේතුවෙන් සිදුවන බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. ලෝක ආඝාත දිනයට සමගාමීව සංවිධානය කරනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කෙරුණේ. ඉතින් මේකට ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ අපේ අහිතකර ජීවන රටාව. ආහාරය ගත්තොත් අපේ ආහාරය හුඟක් දුරට වෙනස් වෙලා තියෙනවා. ඒකම ව්‍යායාම අඩු වෙලා තියෙනවා. ඒකම මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය, දුම්පානය, ඒකම වායු දූෂණයත් මේකට බලපාන අවදානම් සාධක විදිහට දකිනවා. ඉතින් අපේ ලංකාවේ සිදුවෙන මරණවලට 83%ක්ම හේතු වෙන්නේ බෝන් නොවන රෝග. ඉතින් මේ බෝන් නොවන රෝග 83%න් 34%ක්ම හෘදය හා රුධිර වාහිනී සම්බන්ධ රෝග විදිහට තමයි දැනගෙන තියෙන්නේ. ස්නායු වෛද්‍ය විශේෂඥයන් හැටියට අපිට ප්‍රධානම ගැටලුව තියෙන්නේ මේ ආඝාත රෝගීන් රෝහල කරා ඒමේ ප්‍රමාද බව. එතකොට ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් වර්ෂයකට ආඝාත රෝගීන් 60000ක් පමණ රෝහල්ගත වීමක් වෙනවා. රෝගීන් 4000ක් පමණ මේ යනවා රෝහල තුල. ඊට අමතරව සම්පූර්ණ වශයෙන් මේ යන සංඛ්‍යාව මීට වඩා අධික වෙන්න පුළුවන්. ඒ වගේම දුබලතාවයටපත් වෙන පිරිස සමහරට 20000ක් පමණ වෙන්න පුළුවන්. මේක අවම කර ගැනීම සඳහා අපි විශේෂයෙන්ම ජනතාවට ගෙනියන පණිවිඩය තමයි ආඝාතයේ රෝග ලක්ෂණ ඉක්මනින් හඳුනා ගන්න. ආඝාත දිනේ තේමාව කරලා තියෙන ප්‍රෙෂස් ටයිම් කියන එක. නැත්නම් වටිනා කාලය. රෝග ලක්ෂණ ඇති වුවොත් කාලය අපතේ නොයවා වහාම රෝගියා රෝහල්ගත කිරීම තමයි කළ යුතු වෙන්නේ. විශේෂම මේ අවස්ථාවේදී අපි ගොඩක් උපදෙස් දෙන්නේ 199.0 සුවසැරිය ගිලන් රථ සේවා භාවිතා කරහොත් වෙනයම් ක්‍රමයකින් හෝ රෝගියා ප්‍රධාන වශයෙන් ළඟම තියෙන ප්‍රධාන රෝහලට ගෙන යාම ප්‍රමාද වුණොත් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි අවස්ථාවන් ගොඩක් මැගහැරෙන්න පුළුවන්. අපි බැලූ බැලමට හැමතැනම කොත්තු කඩ, රයිස් කඩ, පුංචි පුංචි මේ තෙල් බැදුම් තියෙනවා වැහි වැහැලානේ. මේවට බලපෑම් කරන්න බැරිද? මේවා ජනතාවගේ සෞඛ්‍ය වැටෙනවා කියන්නේ රටේ ආර්ථිකයටත් ප්‍රශ්නයක්. මිනිසුන්ගේ ආකල්පමය තත්ත්ව පිළිබඳ වෙනසක් අපිට සටන් කරන්න වෙලා තියෙන්නේ ප්‍රචාරක ආයතන සමග. ඉතින් මෙතෙන්දී රජයේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා මිනිස්සු දැනුවත් කරලා මිනිස්සුන්ගේ ආකල්පයෙන් වෙනසක් ඇති කරලා ඔවුන් ඒ බල ගන්නවන්න මේ කන්න ඕනේ මොනවද නැත්තේ මොනවද කියන දේ පිළිබඳව. නැතුව නීතියෙන් හුඟක් වෙලාට මේ වගේ දේවල් කරන්න බෑ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ස්කොට්ලන්තේ පැවැත්වෙන COP26 හෙවත් එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. දේශගුණික විපර්යාස සහ ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරෙන මෙම සමුළුව හෙට සිට නොවැම්බර් මාස 12 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව ලෙස පැවැත්වෙන මෙවර සමුළුවට ලෝපුරා රටවල් 197ක රාජ්‍ය නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, විද්වත්හු ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන 25000ක පමණ පිරිසක් සහභාගී වීමටයි නියමිතව ඇත්තේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිවයින පුරා පිහිටි කාර්යාලවලින් සේවාවන් ලබා ගැනීම සඳහා ජනතාවට ස්වයංක්‍රීය ඇමතුම් පද්ධතියක් සහ වෙබ් අඩවියක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව එම ස්වංක්‍රීය දුරකථන පද්ධතියෙන් සහ dmtappointments.dmt.gov.lk යන වෙබ් අඩවිය වෙත පිවිස දිනයක් සහ වේලාවක් ඕනෑම මොහොතක වෙන් කරගත හැකි බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ. එබැවින්ම එලෙස දිනයක් වේලාවක් වෙන් කර ගැනීමකින් තොරව සේවාවන් ලබාගත නොහැකි බවද ඒ මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර එම දෙපාර්තමේන්තුවේ නාරාහෙන් පිට සහ වෙරහැර කාර්යාලවලින් සේවා ලබා ගැනීම සඳහා දිනය සහ වේලාව වෙන් කර ගැනීමට මීට පෙර ලබා දී තිබූ 0112-677-877 දුරකථන අංකය සහ 2021 ක්ෂණික දුරකථන අංකය භාවිතා නොවන බවත් සුමිත් අලහකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළා. මෙරට ආර්ථික උද්දමනය ඔක්තෝබර් මාසයේ ඇතුළත 7.6% දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්දමනය 2021 වසරේ සැප්තැම්බර් මාසයේ පැවති 5.7% අගයේ සිට ඔක්තෝබර් මාසයේදී එය 7.6% දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය කාලවකවානුව තුළ ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම මෙලෙස උද්දමනය ඉහළ යාම සඳහා හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. බිහිසුණු මොහොතක උපකාරයකට ලස්සන හදවතක් ගැන කතාවක් මේ. අවුරුද්ද 1996 දවස අගෝස්තු මාසයේ දවසක්. වෙනදා වගේම ඇමරිකාවේ බ්‍රෝක්ෆීල්ඩ් සත්වෝද්‍යානය නරඹන්න බොහෝ දෙනෙක් පැමිණ තිබුණා. මේ අතර හිටිය අවුරුදු 3ක පුංචි දරුවෙක්. මේ පුංචි දරුවා සත්තුවත්තේ ගෝරිල්ලන් හඳවා හිටපු කූඩුව ළඟට ගියා. ගිහින් ඒ ස්ථානයේ තිබුණු බිත්තියකට නැග්ගා. ඒත් සිදුවුණේ නොසිතුව දෙයක්. බිත්තියට නැගපු මේ පුංචි දරුවා එකපාරටම අඩි 24ක් විතර පහළින් තිබුණ පල්ලමකට ඇද වැටුණා. පුංචි දරුවාගේ අත තුවාල වුණා. මුහුණේ එක පැත්තක ලොකු තුවාලයක් ඇති වුණා. ඒ විතරක් නෙවෙයි, දරුවා සිහිසුන් වුණා. මෙතනදිත් සිදුවුණේ නොසිතුව දෙයක්. දරුවා ළඟට ආවේ ගෝරිල්ලෙක්. ගෝරිල්ලා දරුවා දෙසට යන ආකාරයේ දුටු හැමෝම කෑ ගහන්න වුණා. ඒත් කවුරුත් දරුවා බේරගන්න ඉදිරිපත් වුණේ නම් නැහැ. දරුවා ළඟට ආපු ගෝරිල්ලා හෙමිහිට දරුවා ඔසවලා Taman ළඟට අරගෙන ආදරය දුන්නා. මේ ගෝරිල්ලා ගැහැණු පාර්ශවයේ කෙනෙක්. නම බින්ටි. ඇයටත් හිටියා මාස 18ක් වයස පුංචි පැටියෙක්. එයාගේ නම කෝලා. බින්ටි දරුවත් වඩාගෙන අඩි 50කට වඩා උස පඩිපෙළ නැගගෙන ගිහින් දරුවා ප්‍රවේශමෙන් සත්වෝද්‍යානයේ සේවකයින්ගේ අතට දීලා ආපහු කූඩුවට ආවා. පුංචි කෝලත් මේ මුළු වෙලාවෙම හිටියේ Tamanගේ අම්මත් එක්ක. වැටිලා සිහිසුන් වුණ කුඩා දරුවා ඒ වෙලාවෙම රෝහලට අරගෙන ගියා. දවස් 4ක් රෝහලේ නැවතිලා ප්‍රතිකාරගත්තු දරුවා සම්පූර්ණයෙන්ම සුව වුණා. ඇත්තටම බින්ටි කලේ නිර්භීත ක්‍රියාවක්. සමහර වෙලාවට මිනිස්සුන්වත් කරන්නේ නැති විදිහේ නිර්භීත දෙයක්. Tamanගේ පුංචි දරුවාත් රැකගෙන තව පුංචි දරුවෙක් වෙනුවෙන් බින්ටි බැස ගියා ආදරය පුරවාගෙන. ආයේ බින්ටි උඩට ආවෙත් ඒ ආදරය තවත් වැඩි කරගෙන. කෙනෙක්ට අපහසුම මොහොතකදී උපකාර කරන්න පුළුවන් ලස්සන හිතක් තියෙන්න ඕනේ කියන කතාව බින්ටි ලෝකේටම කියා දුන්නා. අවධානය විදෙස් පුවත් වෙත. සංවර්ධිත රාජ්‍යයන් විසේ නායකයන් ගෝලීය වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කරන G20 සමුළුව අද රෝමේදී ආරම්භ වුණා. ලොව වඩාත් සංවර්ධිත රාජ්‍යයන් විස්සේ නායකයන් ගෝලීය වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කරන G20 සමුළුව අද රෝමේදී ආරම්භ වුණා. එහිදී ඔවුන් ග්ලාස්ගෝ කාලගොඩ සමුළුවට පෙර ගෝලීය උණුසුම ඇතුළු ඊට අදාළ කරුණු පිළිබඳවද අදහස් හුවමාරු කරගනු ඇති. ඊට අමතරව කොවිඩ් වසංගතයෙන් පසු ගෝලීය ආර්ථිකය යලි ගොඩනැගීම ඔවුන්ගේ ප්‍රධාන සාකච්ඡා මාතෘකාව වනු ඇතැයි විදේශ වාර්තා සඳහන් කළා. සමුළුවට පෙර ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් සංවර්ධිත රටවල නායකයන්ගෙන් ඉල්ලා සිටියේ කාලගුණ වෙනසට ප්‍රතිචාර දැක්වීමේදී වඩාත් ක්‍රියාකාරී අන්දමින් කටයුතු කරන ලෙසයි. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ද සමුළුවට සහභාගී වීම නිසා රෝම නගරයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බව විදේශ මාධ්‍ය වාර්තා කළා. රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් සමුළුවට එක්වන්නේ වීඩියෝ තාක්ෂණයෙන්.
මේ අතර ස්පාඤ්ඤයට අයත් දූපතක් වන ලා පල්මා දූපතේ කුම්බ්‍රේ විජා ගිනිකන්ද ප්‍රථමයෙන් සක්‍රිය වී පුපුරා ගොස් මාසයකටත් වැඩි කාලයක් ගත වුවද එය අක්‍රිය වන බවට කිසිදු සලකුණක් නොපෙන්වන බව විදේශ මාධ්‍ය සඳහන් කළා. මෙලෙස එම ගිනිකන්ද මාස ගණනාවක් සක්‍රියව පැවතීමේ හැකියාවත් සමග දූපත තුළ දැනටමත් නිවාස අත්හැර ගිය පිරිස් සහ අවදානම් කලාපවල පදිංචිකරුවන් දීර්ඝ කාලීනව පීඩාවට පත්ව ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. දැනටමත් මෙම ගිනිකන්ද සක්‍රිය වීමත් සමග ලා පල්මා ඇතුළු කැනරි දූපත්වල වයඹදිග ප්‍රදේශවලට දැඩි හානි සිදු වුවද ඇතැම් දූපත්වාසීන් සිය නිවාස සහ ගොවිබිම් අතහැර යාමට අකමැත්තක් දක්වමින් අවදානම් ප්‍රදේශවල රැඳී සිටින බවටද වාර්තා වනවා. ගිනිකන්ද මුදුනෙන් විදාරණය වන ලාවා දූපතේ ඇති නිවාස සහ වනාන්තර ගිනිබත් කරමින් මුහුද වෙත ඇදී ගොස් ඇති අතර ඒවා මුහුදු ජලය හා මුසු වීමෙන් ලා පල්මා දූපත අවට දුමාරයක්ද හටගැනුණා. ගිනිකන්ද විදාහරණය ආරම්භ වී මාසයකට අධික කාලයක් ගත වී ඇතත් තවමත් සක්‍රිය ලාවා පාෂාණ පහළට කඩා වැටෙන බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. පසුගිය සැප්තැම්බර් මාස අග එම ගිනිකන්ද පුපුරා ගිය අතර එම පිපිරීම හේතුවෙන් දහස් ගණනකට තම නිවාස වලින් ඉවත් වීමට සිදු වී ඇති බවයි විදේශ වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ඔක්තෝබර් 31 වැනිදා මෙරට ළමා සාහිත්‍ය පෝෂණයට විශිෂ්ට සේවයක් ඉටු කළ කෘතහස්ත ළමා ලේඛිකාවක මෙන්ම චිත්‍ර ශිල්පිනියකද වන සිබිල් වෙත්තසිංහ මහත්මිය උපත ලබා ඇත්තේ 1927 වසරේ ඔක්තෝබර් මාස 31 වන දිනයි. ඇය විසින් රචනා කළ ජනප්‍රියතම ළමා කෘතීන් අතර කුඩහොරා, සූතර පුංචා, කිරිහාමි, දුවන රැවුල, අච්චාරු මුට්ටිය, තොවිල් ගෙදර ආදී කෘතීන් වනවා. එමෙන්ම ලොව වැඩිම අවසානයේ සහිත ළමා කෘතිය රචනා කර සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තාවක් ලැබීමටද සමත්ව තිබෙනවා. මුදල් ඉතිරි කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් නම් කරන ලද ලෝක සකසුරුවම් දිනය ඔක්තෝබර් මාස 31 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. සමස්ත සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා පදනමක් ලෙස නාගරික වශයෙන් සිදු කෙරෙන මූලික සේවාවන්හි වැදගත්කම හඳුනා ගැනීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නම් කරන ලද ලෝක නගර දිනය ඔක්තෝබර් මාස 31 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.